අද අඟහරුවාදා සතිය අපි මුණ ගැසෙන දවසක්. අද තිබෙන්නේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම නෙවෙයි, අලුත් මාතෘකාවක් යටතේ කතා කරන එක. මේ වැඩසටහන් සම්බන්ධීකරණ අය සුදුසුයි කියලා හිතන යම් මාතෘකාවන් අපිට ලබා දෙනවා. මට තිබෙන්නේ ඒක අර පාසලේ දක්ෂ ළමයින් ලැබිච්ච මාතෘකාවකට ශනික කතාවක් කරනවා වගේ ඇතුළත තේරුම් අරන් තියෙන ටික ඔබට තේරෙන ආකාරයට ගලපන එකයි. සමාජයේ අද අපි ලබා දෙන මාතෘකාව තමයි අත්හැරීම කියන එක. සාමාන්‍යයෙන් ඕක සමාජයේ භාවිතා වෙන විදිහ ගත්තාම පන්දුවක් අල්ලා ගැනීම කියලා කියනවා. අත් දෙකෙන් ගන්නවට අල්ලා ගන්න බැරි වෙනකොට අතහැරියයි කියලා කියනවා. අතින් අතහැරෙනවා කියන වචන තමයි ඒක නම් කියවෙන්නේ. නමුත් මේ අර්ථය නෙවෙයි. මේ සතහාගත ශාසනය තුළ ශාසන ව්‍යාප්තිය තුළ උණයි කියලා සමාජය හිතන්නේ. සිදුහත් කුමරු මව්පියන් බිරිඳ දරුවන් අතහැරියයි. තවත් සමාජයේ පැවිදි වෙන අය ඥාතිත මිත්‍රයන් අතහැර ගියයි කියලා. ඒ අදහසින් මේ විමුක්තිකාමී ගමන සඳහා බාහිර ලෝකේ සම්බන්ධතා අතහරින්න ඕන කියලා තමයි කල්පනා කරන්නේ. මානම් දකින්නේ එහෙම නෙවෙයි. අපට වගේ ගුවන්විදුලි රූපවාහිනී, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, YouTube, එහෙම නැත්නම් Facebook, එහෙමත් නැත්නම් අන්තර්ජාල අනිකුත් පහසුකම් තිබුණ යුගයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට කිව්වේ. තමා පමණයි තේරුම් ගත්ත කෙනෙක් හිටියේ. එහෙනම් මේ තමා තේරුම් ගත්ත දේ ජනතාවට දැනුම් දෙන්න ඕන වුණා. ජනතාවට දැනුම් දීම සඳහා එක්තැන කරන්නේ නැති වගකීමතොර පිරිසක් හදන්න ඕන වුණා. එහෙනම් ඒක ධර්මදූත ව්‍යාපාරයක්. ඒ ධර්මදූත ව්‍යාපාරයේ ඒ අයගේ කටයුතු කරගන්න අතර ලෝකයාට කරුණාවෙන් ධර්ම දේශනා කිරීම සඳහායි කටයුත්ත කරලා තියෙන්නේ. ඒ නිසා වුන් අපි සලකන්නේ මේ අම්මා තාත්තා ගෙවල් දොර අතහැර ගිය විදිහ පිළිහිට. නමුත් අපි අය හිතන්නේ අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් මහානදම් පුරන්න හරි මේ සංසාර ගමන කෙලවර කරන්න හරි අම්මයි තාත්තයි ඉඩ කරනෝයි ගෙවල් දොරවලුයි රස්සාවයි මේ සේරම අතහරින්න ඕන කියලා අසක් තමයි කියන්නේ. ඒ තරක් නෙමෙයි එහෙම පවුලේ සමන් සම්පක දේවල් අතහැරලා පැවිදි වුණ අය පිළිබඳ මහ ලොකු වාර්තාවක් යනවා පුවත්පත්වල. මොකද ලියන අයත් දන්නේ ඒකනේ. ඊට වඩා ගැඹුරක් ඔබ ඒ ගායට තේරෙන්නේ නැහැ. ඒ නිසායි අපිට මේක කතා කරන්න වෙන්නේ. නිසා මේ අතහැරීම කියන කාරණේ පැහැදිලි කරන්න මත්තෙන් අපට අල්ලා ගැනීම පැහැදිලි කරන්න වෙනවා. ඒ නිසා මේක ගැඹුරු කරුණක්. මේ ගැඹුරු කරුණේ තේරුම් ගැනීමේදී අපි මේ ලෝකයට එනකොට මේ ලෝකයක් එක්කලා බැඳිලා නැහැ නිදහස්. 100ක් නැති වුණාට කිසියම් ආකාරයක නිදහස්. නමුත් වැරදි පරිහරණයක් කිරීම තුළ ලෝකය හා බැඳෙනවා අපි. වැරදි පරිහරණයක් කිරීම තුළ ලෝකය හා බැඳීම තුළින් බාහිර ලෝකෙ තියෙන දේවල් මගින් අපි ලෝකයක් හදා ගන්නවා. මේකට අපිට පිහිට වෙනවා නැත්නම් පිහිට වෙනවා කියන එකේ තේරුම මේ සරණට වෙනවා කියන එක නෙමෙයි. මේකට අපිට උදව් වෙනවා නැත්නම් ප්‍රත්‍ය වෙනවා. ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන දොරවල් පහ. මේ දොරවල් පහ හදලා තියෙන්නේ ලෝකෙත් එක්කලා ජීවත් වෙනකොට ඒවායේ සත්‍යයන් හඳුනාගෙන ජීවත් වෙන්න. ඒක ස්වාභාවික ලබා දී වෙන දෙයක්. නමුත් අර ළමා කාලේ ඉක්මනාමේදී මේ ලැබෙන දේවල් අපි දකින දේ නෙවෙයි ඇතුළතින් සිද්ධ වෙන්නේ. අපි හිතන් ඉන්නේ බාහිර දෙයක් සිද්ධ වෙනවායි කියලා. ඉස්සරහින් තියෙන රූපේම පේනවා. එයා හතුරේ, එයා මිතුරේ. ඉස්සරහින් තියෙන ශබ්දයක් මැහෙනවා. ඒකයි නරක, ඒකයි හොඳ. මෙන්න මෙහෙම අපි මේ ලෝකේ තියෙන දේවල් වලට හරි වැරදි හොඳ නරක කියලා අගයන් ටිකක් ලබා දෙනවා. අන්නේ අගයම් ලබා දීම තුළ සිදුවෙන වරදක් තියෙනවා. අර අටලෝ දහමකට කම්පා නොවූ ළමා සිත මේවත් එක්කලා දෙකට බෙදෙනවා. ඇස නිසා උපදින සිත, කන නිසා උපදින සිත, නාසය නිසා උපදින සිත, දිව නිසා උපදින සිත, කය නිසා උපදින සිත සහ ඒ ඇසුරින් ගත්තාම බාහිර උදව්වක් නැතුව උපදින සිත කියලා අපි ළඟ හය ආකාර සිත් පහළ වෙනවා. මෙන්න මේ සිත් සම්බන්ධ සිද්ධියක් තමයි මේ අල්ලා ගැනීම කියන වචන තේරෙන්නේ.
ඒ අල්ලා ගැනීම තේරුම් ගත්තොත් ඒ අල්ලා ගැනීම නිසා සිදුවෙන්නා වූ පීඩාව තේරුම් ගත්තොත් ඒ අල්ලා ගැනීම සම්බන්ධ සිද්ධියක් තමයි මේ අතහැරීම කියන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ උපන් මිනිස්සුන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් නිවාස මේවා ඕන නැහැ කියලා. එහෙම නැත්නම් මව්පියන් ඕන නැහැ කියලා එහෙම එකක් නැහැ. මතක තබා ගන්න. ඒ නිසා අපිට පාරම්පරිකව ලැබිලා තිබෙන්නේ වැරදි අවබෝධයක් කියලා මම හිතන්නේ. එහෙම අතහැරීමක් නම් බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස කැලේට ගිහින් ඒව කර කර ඉඳී ව්‍යා සමාජයට කරුණු කියන්නේ යන එකක් නැහැ. සමාජයට කරුණු කීම තුළින් ඔවුන්ටත් මව්පියන් සමග දූ දරුවන් සමග ඉඩකඩම් සමග රැකියාව සමග සිටමින් බුදු සමය පෙන්වන දුකට හේතුව අතහැරීම කරන්න පුළුවන් වුණා. නිසා ඒ අතහැරීම ඔය බාහිරින් හිතන තරම් ලේසි නිකම්ම කරන්නත් බෑ. තේරුම් ගත්ත කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ බුදු සමයෙන් පෙන්වන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලා. තේරුම් ගත්තම තමයි ඒ අතහරින්නේ අනිත් අය අතාරන නිසා හරි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ රජමාලිගාව සම්පත් අතහැර ගිය නිසා හරි කියන අදහසින් නෙවෙයි. ඔය ත්‍රිපිටකේ සම්බන්ධ කරලා පෙන්නනවා එහෙම කාරණා ටික. වනාන්තරයේ ඉන්න ඕනේ, පිණ්ඩපාත වඩින්න ඕනේ, සරල ඇඳුමකින් ඉන්න ඕනේ. මිනිස්සු ප්‍රශංසා කරන නිසා හරි බුදුරජාණන් වහන්සේ එහෙම කරන නිසා හරි කියලා පෙන්නන්නේ නැහැ. අල්පෙච්ඡතාවය නිසා. වැඩ අඩු වුනහම ඒ කාලේ පහසු නිසා. ඒ නිසා ඒ ලෝකයා හිතන ආකාරයට බාහිර වස්තුන් අතහැරීමෙන් එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. නම් වශයෙන් නොකියවත් මම සාමාන්‍යයෙන් කියන්නේ නැතුව කියන්නම්. එහෙම යම් යම් සම්පත් මව්පියන් දූ දරුවන් අතහැර ගිය සමහර අය අතහැර පන්සලට ගියෝ වර්තාන්ත වනාන්තරයට ගිය අය ඊට වඩා ලොකු තානාන්තර අල්ල ගන්නවා. ඊට වඩා ලොකු ව්‍යාපාර අල්ල ගන්නවා. ඊට වඩා ලොකු යම් යම් දේවල් අල්ලන් ඉන්නවා අපහු. ඒ නිසා ඒ අපි කතා කරන බාහිර ඇත්තටම වෙනකොට උන් ඇතුළතින් වෙනත් දෙයකට අල්ල ගන්නවා අතහැරලා ගියයි කියලා. ඒක තමයි පෘථග්ජන භාවය තුළ ලක්ෂණය. මම ඕක පැහැදිලි කරලා තියෙනවා. පෘථග්ජන භාවය තුළ පව් නිසා දුක් ගෙනත් දෙනවා කියලා පව් අතාරිනවා. හැබැයි පව් අතහැරලා පින් අල්ල ගන්නවා. පින් වල ලැබෙන සැප ටිකයි කියලා ඊට පස්සේ පින් අතාරිනවා. පින් අතහැරෙනකොට ධානය අල්ල ගන්නවා. ඒ අනවබෝධයෙන් යන පාරේ අතහැරිලා නැහැ. වෙනුවට විකල්පයක් හොඳ විකල්පයක් අල්ලා ගැනීම කරන්නේ. ඒක අත්කලමතාන යෝගයේ කාමසුඛකාලිකාන යෝගයේ නැත්නම් අත්කලමතාන යෝගයේ ඒ ඔස්සේ යෝග තුන ඔස්සේ යනකොටත් නැත්නම් කාම දුක්ඛේ කාම සැපත ධාන සුඛයේ ඔස්සේ යනකොටත් එකක් අතහැරලා තව එකක් අල්ලන්න තියෙන්නේ. හොඳ එක. ඒතකොට එතන අතහැරීමක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගැනීම තුළ කරන්න ඕන අතහැරීම ඕක නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. එතකොට එහෙනම් මොකටද මේවා මේ බුදු සමය අතහැරීමක් තියෙන්නේ? අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමේ. අන්න වචනේ ආවා. උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සා. අල්ලා ගැනීමෙන් කියන්නේ ඇඟිලි දෙකෙන් ඇඟිලි තුඩින් අතින් අල්ලා ගැනීමෙන් නෙවෙයි. ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන්නා වූ අරමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී දේවල් හොඳයි සැපයි සාන්තයි නරකයි ප්‍රියයි අප්‍රියයි ආදී වශයෙන් මේවත් එක්කලා මෙන්න මේ ඇති කරගන්නා වූ බන්ධනය තමයි මේ අල්ලා ගැනීම කියලා කියන්නේ. එතකොට අල්ලා ගැනීමෙන් තැවුල. ඒ කියන්නේ අල්ලා ගන්න නැත්නම් තැවුලක් නැහැනේ පෙන්නලා තියෙන්නේ. එදත් අදත් ඉදිරියටත් ලෝදහම් සිද්ධ වෙනවා. ඒවා බාර ගන්න පුද්ගලයා ඒවා නිසා දැවෙනවා තැවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආර්ය පුත්‍රයන් වහන්සේලා මේ ලෝකෙම ඉඳිමින් ඒවත් එක්කලා නොයලන තැනකට හිත හැදුවා. ඒ බාහිරින් අතහැරලා නෙමෙයි සිතින් අතහැරලා. මතක තබා ගන්න. එහෙමනම් ඒ සිතින් අපි අල්ලාගෙන ඉන්න එකේ හැටි තේරුම් ගත්තාම ඒක තමයි අතහරින්න වෙන්නේ. මම සාමාන්‍යයෙන් මෙහෙමත් වට කියන උදාහරණ. ඔය අතින් තදින් අල්ලා ගන්නකො බලන්න අයිස් කුට්ටියක්. අයිස් කියලා සීතල වුණාට දැනෙන්නේ පිච්චෙනවා. එහෙම නැත්නම් ගිනි අඟුරක් අතට ගන්නකො. ඊට පස්සේ මොකද පිච්චෙනවා. එතකොට ගිනි අඟුරක් ගෙනත් දෙන්නේ දුක. ඒ වගේම අයිස් ටිකක් ගෙනත් දෙන්නේ දුක. ඒ නිසා අතහරින්න හිතෙනවා. අන්න එහෙමයි දුක ගෙනත් දෙන බැවින් අතහරින්න ඕන. එහෙනම් මේ යමක් අල්ලා ගැනීමෙන් ලැබෙන දුකට කියන නම මොකක්ද?
සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පාලි වචනෙන් කියනවා නම්. එහෙම නැත්නම් අරමුණෙහි ඇලීම, ගැටීම, මුලාව කියන වචන යටතේදී තමයි මේ අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ ඇලීම, ගැටීම, මුලාව කියන වචනේ සිංහලට පරිවර්තනය ගත්තොත් ඔබට තේරෙන භාෂාවෙන් ඇලීමට ලෝභ කියනවා. ගැටීමට දෝෂ කියනවා. මුලාවට මෝහ කියනවා. ලෝභ සමග මෝහය දෙනවා, දේශ සමග මෝහය දෙනවා. තව එහාට ගියොත් ලෝභ දේශ නැති මෝහයකුත් තියෙනවා. මෙන්න මේකයි අල්ලා ගැනීම. එතකොට අර කරන්ට් එක වැදින මනුස්සයාට විදුලිය විසන්දින වෙන තාක්කල් ඒකේ හිර වෙලා ඉන්නා වගේ මේ පෘථග්ජන පුද්ගලයාට මේක අතහැර ගන්න බෑ. වචනෙන් බාහිරින් කියයි අතහරිනවායි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ අල්ලා ගැනීමේ තල තුනක් තිබුණේ. පාපය අල්ලා ගැනීම, ඒක හොඳ නැති බව දැනගත්තාම වැඩි සැපතක් සහ පින අල්ලා ගැනීම. ඒක හොඳ නැති බව දැනගත්තාම ඊට වඩා සැපතක් හොයා නිවන අල්ලා ගැනීම. මේ කවුරුත් අල්ලා ගැනීම තුල සතරේ රැඳුන ඇරුණාම මේ කාටවත් අතහැරීම හම් වෙලා තිබුණේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි මේ බාහිර වශයෙන් කතා කරන මතවල ඉන්න එපා. ඔය මහානකම් කරන්න නැත්නම් ධර්මයේ හැදෙන්න අම්මත් එක්ක බෑ, තාත්තත් එක්ක බෑ, දරුවොත් එක්ක බෑ, රස්සාවත් එක්ක බෑ, හරියම්බ කරමින් බෑ. මේ ඔක්කොම ධර්මයේ නොතේරෙන අය Tamanට බැරි නිසා සමාජයට මුදාහැරපු මිත්‍යා මත. ධර්මයේ නොතේරීම නිසා Tamanට බැරි. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේකට බුදුරජාණන් වහන්සේ කිසියම් ශාස්ත්‍රයක්, ක්‍රමයක්, ධර්මයක් බීලා තියෙනවා. ඒ ධර්මයේ නැති නිසා තමයි අතහැරීම වෙනකොට අල්ලා ගැනීමෙන් මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. සංයෝජනය වෙනවා. සංයෝජනය වෙනවා කියන එකේ තේරුම සසරට බැඳෙනවා. ඉතින් බන්ධන සූත්‍රය සඳහන් කරන්නේ පුතග්ජන පුද්ගලයා උපදින කොටත් බැඳිලා බද්දෝ ජායති. ඊට පස්සේ මරණ කොටත් බැඳිලා බද්දෝ මීයති. ඒ නිසා බැඳුන ආකාරයෙන් පවෙන්ද බැඳුනේ, පිනෙන්ද බැඳුනේ, ධානයෙන්ද බැඳුනේ, බද්දෝ අස්මා ලෝකා පරන් ලෝකං ගච්ඡති. බැඳිලා මෙලොවින් පරලොවට යනවා. අන්නේ බැඳීම, මෙලොවින් පරලොවට යන තියෙන බැඳීම ඊට පෙර අවබෝධයෙන් අතහැරීමයි මේ බුදු සමය පෙන්වන අතහැරීම. අවබෝධයෙන්. ඒක අවුරුද්දට එක සැරයක්, ජීවිතේට එක සැරයක් නෙවෙයි. ඒක අරමුණෙන් අරමුණට කරගත්ත දෙයක් අල්ලා ගැනීමත් අරමුණෙන් අරමුණට කෙරෙන්න ඕන දෙයක් තමයි අතහැරීම කියලා කියන්නේ. අතින් අතහැරීම නෙවෙයි ඒක එහෙමනම්. සසර බන්ධනයක් ඇති නොවන ආකාරයෙන් ඒන් නිදහස් වීම කියන එක මේ කතා කරන්නේ. ඒක සාමාන්‍ය වශයෙන් මෙහෙමයි පැහැදිලි කරන්න ලේසි. ඔය අපේ සිතට එන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි කිසියම් ආකාරයක ඇලීමකින්, ගැටීමකින් කටයුතු කළොත් එහෙම ඒ අරමුණ නැති වෙලා ගියාට පස්සේ ගන්න හේතුවක් ඉතුරු වෙනවා. ශේෂ වෙනවා. අවශේෂ කියලා කියනවා. අරමුණ නැති වෙලා යනකොට නිරෝධ කිව්වොත් හේතු ඉතිරලා නැති වෙනකොට අවශේෂ නිරෝධය කියනවා. අවශේෂ නිරෝධය කියන්නේ අල්ලා ගැනීමට. ඒක දන්නේ නැතුව බාහිරින් අතහැරියාට මේ තවත් ඊට හා සමාන දෙයක්, ඊට වෙනස් දෙයක්, ඊට සැපැරි දෙයක් ඔහොම අල්ලා ගන්නවා. ඒක මතක තියාගන්න. මම සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ඔකට පෙන්නලා තිබුණේ කොටිපුල්ලිය කියන එක. ඔය ඉස්සරත් කිව්වද මන් දන්නේ මම ඒක. කොටියා කැලේ මාරු කරගෙන යනවා. නමුත් කොටියා කැලේ හොඳ එකක් හම්බ වුණාට පුල්ලිය මාරු වෙන්නේ නැහැ කියලා කියනවානේ. පාපේ හොඳ නැහැ, පාපේ ඇලී ගලී ඉන්නවා, පාපේ දුක් වේදනාව දැනනවා, පාපේ අතහරිනවා. නමුත් පාපේ අතහැරලා හොඳ එකට එනකොට පාපයේ තිබිච්ච ඇලුන ගතිය පිනට එනවා. ඇලුන ගතිය. පිනේ තියෙන සැප මත කියලා තව එකක් හොයන යනවා. එතකොට පිනේ තියෙන ඇලුන ගතිය ධානයට එනවා. ඒ ඇලුන ගතිය, ඇලෙන ගතිය පෘථග්ජනයා සතු ලක්ෂණයක්. ඒකට ඔවුන් සතු විකල්පයක් නැහැ. ඔවුන් සතු ප්‍රතිකාරයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් අරගෙන සත්වයා කාම, රූප, අරූප භවත්‍රේ ඇවිදින්නේ මෙන්න මේ ඇලීම නිසා. ඒ ඇලීම අතහරින්න අරමුණෙන් අරමුණට කරන්න ඕන, මොහොතින් මොහොත කරන්න ඕන, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන අරමුණු ඔස්සේ කරන්න ඕන. බැඳෙන්න මොහොතක්වත් කියේ නැහැ. දැන් දරුවෙකුට පුංචි කාලේ ආරම්භ බැලුවොත් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා අටලෝ දහමේ විශේෂ ප්‍රබෝධයක් හෝ කනගාටුවක් නැහැ.
ඥාතියෙක් මිය ගියයි කියලා 아무තෙන් අඬන්නෙත් නැහැ. එහෙම සරල ගතියක් තිබෙනවා. අන්න ඒ ස්වභාවය වෙනස් වෙන්නේ මේ ඇලෙන්න ගැටෙන්න ගියාපම ඒවට දෙන අගය එකතු කිරීමේදී. අගය එකතු කිරීමේදී මේවා සම්බන්ධයෙන් අගතිගාමී වීමක්, පැත්තක් ගැනීමක් සිද්ධ වෙනවා. හොඳයි නරකයි. මේ පැත්තක් ගැනීම තුළ සිදු වෙනවා යලිත් හොඳ එක විඳින්න නැත්නම් නරක එක එන්නේ නැත්නම් කියලා. ඒ විඳින්න නැත්නම් සහ එන්නේ නැත්නම් කියන දෙකේම තියෙන ඇලීම. දැන් ඔය සාමාන්‍යයෙන් කියමනට කියන්නේ ඔය හොල්මන් අවතාර එහෙම කියලා. හොල්මන් අවතාර පස්සෙන් එනවා කියලා තියෙනවා. අන්න ඒ වගේ මේක එපා කිව්වොත් එපා කියන ඇලීම තුළ නැවත ඒක එනවා. මේක හොඳයි කිව්වොත් හොඳයි කියන එක තුළ නැවත එනවා. ඒ කුමක් නිසාද? අල්ලා ගැනීම හේවත් ඒකට කියනවා උපාදාන කියලා. සසර, පව, පින, ධානය උපාදාන කර ගැනීම හේවත් අල්ලා ගැනීම තුළ සකස් වෙන්න තියෙන එකක් නෙවෙයි. තම තමන් අල්ලාගන්නේ කොයි දෙයක්ද? ජීවිත අවසානයේට ඉන්නේ කොයි දෙයද මේ අල්ලාගත්ත දේවල් වලින්? කාමභෝගී පුද්ගලයාගේ නම් පව හෝ පින, ධානලාභයාගේ නම් ධානය. අන්නේ ධානය අල්ලාගත්ත නිසා තමයි ඔහු බඹලෝ යන්නේ. පව අල්ලාගත්ත නිසා තමයි ඔහුට අපායක් තියෙන්නේ. පින අල්ලාගත්ත නිසා තමයි කාමසුගතිය තියෙන්නේ. දැන් පව අතහැරියොත්, පින අතහැරියොත්, ධාන අතහැරියොත් දැන් යන්න සසරක් තියෙයිද? එතකොට එතන හිතන්න එපා. එතකොට මම නෑ හිස් වෙනවට මොකවත් හම්බ වෙන්නේ නෑ කියලා හිතන්න එපා. මේ අල්ලා ගැනීම තුල තැවුලවින් එහාට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් නෑ ලෝකේ. වෙනත් ආගමක හෝ වෙනත් ජාතික හෝ වෙනත් රටක ඉපදලා මේ සිත කය දෙක මුල් කොට ගත්තා වූ මේ ස්වභාවය පැහැදිලි කරන ධර්මතාවයක් ලෝකේ නෑ. පුද්ගලයා වශයෙන් හොඳහි සංවර වෙන්න සහ නරක අතහරින්න බලන වැරළහම. ඒ නිසා කලාතුරකින් තමයි බුද්ධෝත්පාදය ලැබෙන්නේ. කලාතුරකින් තමයි සද්ධර්මයේ මතුවෙන්නේ. කලාතුරකින් කෙනෙකුට තමයි ඒක අවබෝධ කරගන්න ලැබෙන්නේ. අතහැරන ප්‍රතිපදාව. ඒ නිසා ඒක සම්බන්ධ වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා වූ අරමුණ සමග තමයි මේ අල්ලා ගැනීම සිදු වෙන්නේ. මේක ඉතින් අද කියන්න හොඳ දාන්නේ ධර්ම දේශනාවල මේක සිදු වෙන ආකාරය තිබෙනවා. ඇස තුල, කන තුල, නාසය තුල. ඒක එහෙම අරමුණක් තුල බලන්න ඕන, සිතවිල්ලක් තුල බලන්න ඕන. අධ්‍යාපනය ලබන දරුවන්ට නැත්නම් දරුවන් වශයෙන් ඉගෙනගත්ත අපටවත් ඒක සිතවිල්ලක් තුල බලන්න ඉගන්නුවේ නැහැ. වචන පෙළක් පාඩම් කරන ඉරව වගේ කියන්නේ. විභාගයට යන්න වචන පාඩම් වෙන්න ඕන. ඒක අපි වචන කියන්න දන්නවා. අප තුළ සිදුවෙන ආකාරය අපි හරවල බලන්නේ නැහැ. නමුත් අර කණ්ණාඩියකින් Taman පේනවා වගේ මේක අපි තුළ බැලුවොත් එහෙම අල්ලා ගැනීම තේරෙනවා. ඊට පස්සේ එහෙනම් අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ආදර්ශය කරන්න පුළුවන්. අල්ලා ගැනීම කියන කාරණාවේදී සරණ වෙන්නේ මෝඩකම නැත්නම් තව වචනකින් කතා කරනවා මුලාව. එහෙමත් නැත්නම් මගේ ආත්මක ගැනීම. ඒක තමයි අල්ලා ගැනීමේ මූල ධර්මය. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට ඒක නොකිරීම තුළින් අතහරින්න පුළුවන් අරමුණු අල්ලා නොගෙන. අරමුණු අල්ලාගෙන අතහැරනකොට අරමුණු අතහැරෙනවා නෙමෙයි, අරමුණු වල පවතිනා වූ ලෝභය, දේශය, මෝහය අතහැරෙනවා. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන. අන්න ලෝභ, දේශ, මෝහ තමයි අතහරින්න ඕන. ලෝභ කරලා, දේශ කරලා, මෝහ කරලා අතාරින්න බෑ. අවේරේණච සම්මන්ති. ඒ නිසා විය යුතු දෙයක් අපි ළඟ සිදුවෙන දෙයක් තියෙනවා අපි ළඟ. ධර්මයේ තේරෙන්නේ නැතුවම. ඒකට කියනවා පමාව කියලා. විය යුතු දෙයක් තියෙනවා. විය යුත්ත තේරුම් ගත්ත පුද්ගලයාට කරන්න පුළුවන්. බලන්න මම මිනිත්තු කිහිපයකින් මේ දේ කියන්නම්. ඇසට, කනට, නාසයට, දිවට, කයට කරුණු තුන හම්බ වුණාම අරමුණු හඳුනා ගන්නට අවශ්‍ය ස්පර්ශය පහළ වෙනවා. ඊට පස්සේ ඇසට හම්බ වෙන රූපය සම්බන්ධයෙන් විඳීමක් පහළ වෙනවා. සබ දුක් උපේක්ෂා වශයෙන්. කනට ශබ්දේ සම්බන්ධෙනුත් මේ විඳීම තියෙනවා. නාසයට ගන්ධේ සම්බන්ධෙනුත්. අරමුණ විඳීම. ඉස්සරහ තියෙන දේ විඳිනවා කියවට ඉස්සරහ දේ තියෙන දේ ආසෙන් අපි විඳින්නේ අපේ අරමුණ. හදාගත්ත ලෝකෙක. ඒ විඳීම තුළ අල්ලා ගැනීමට තමයි වේදනාපච්චය තණ්හා කියන්නේ. පස්සපච්චය වේදනා විඳීම, වේදනාපච්චය තණ්හා. තණ්හා වුණාම ගැලවෙන්න බැරි විදිහට තව ටිකක් ගැඹුරට යන එකට තමයි උපාදාන කියන්නේ. උපාදාන වුණාම සතරට ඇලෙනවට කියන්නේ භව කියලා. දැන් සංයෝජනය. මෙන්න අල්ලා ගැනීම. දැන් භවපච්චය ජාති ජරා මරණ මේ අල්ලා ගැනීමෙන් ජාති ජරා මරණ හමු වෙන හැටි. දැන් එහෙනම් ඒ අල්ලා ගැනීම කලේ තේරෙන්න ඉස්සර වෙලා දැන් මෙතෙන්ට යොදන්න පුළුවන් අතහැරීම. අර අල්ලා ගැනීමේදී ඔබ දැනගත්ත නැති වුණාට
එතන ක්‍රියාත්මක වෙන්නේ ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා හේවත් නිත්‍ය සුඛ ආත්මනං වූ සංකල්පේ. වචනෙන් කිව්වේ නැති වුණාට. මගේ මම මගේ ආත්ම සංකල්පය. දැන් මොනවද මගේ උනේ? මම උනේ මගේ ආත්ම උනේ. අරමුණට ආදේ. ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, තණ්හාව කිරීම තුළින් මම බවට පත් වෙනවා. දැන් ඒ මමත්වයට අහු වෙන්නත් මේ මොහතක සිද්ධිය ක්‍රියාත්මක වෙනවා. බැඳීමත් මොහතකින් ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් ඒ අතහැරීමත් මොහතකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕන. නැවත නැවතත් බැඳෙන්නෙත් මොහොතින් මොහොත කලක් ගත වෙනකොට වර්ධනය වෙන්නේ. එහෙනම් ඒකේ ඡය වීමත් මොහොතින් මොහොත කලක් ගත වෙනකොට සිදු වේවි. ඒ නිසා තමයි මේ අතහැරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙන්නේ බුදුසමයේ ධර්ම මාර්ගය තුළ සෝවාන් සිට රහත් දක්වා. ගෙදර හිටියත්, කැලේ හිටියත්, කොහේ හිටියත් මේ මාර්ගඵලලාභීත්වය තුළ තමයි අතහැරෙන්නේ. අනිත් අය ඉතින් අර පිටින් අතහරිය ඇතුලෙන් අල්ලගනි. ඒකයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වචනේ මෙහෙම ගන්න. මොකද්ද? අර තින්නම් සංගති පස්සෝ කියන මගේ වචනේ මතක තියාගන්නකෝ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ තුන් සානයක එකතු වීම ස්පර්ශ කියනවා. ඒ ස්පර්ශය තුළ තමයි ඊට පස්සේ විඳීම ඇති වෙන්නේ. අපි විඳින්න ඕනේ. හඳුනා ගන්න වේදනාවක් විඳින්න ඕන තම ආකාරයට. නමුත් වේදනාව තව තණ්හා උපාදාන බවුනේ නැහැ. වේදනාව මම කොට ගන්නකොට තමයි තණ්හා කියන්නේ. එතකොට තමයි වේදනාව නිත්‍ය සුඛාත්ම. එහෙම වෙන්න දෙන්නේ නැතුව ඒ තණ්හා නැමැති ස්වභාවය ශේෂ වෙලා අවසන් වෙන්න නොදී ඉතුරු වී අවසන් වෙන්න නොදී ඉස්සලා වුණ එකට කියනවා අවශේෂ නිරෝධය. දැන් අවශේෂ වෙන්න දෙන්නේ නැතුව අල්ලා නොගැනීමෙන් තණ්හා කලේ නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් ඒක නිසා ජාති ජරා මරණ නැහැ. අන්න මෙතන තමයි මේ තියෙන්නේ. අරමුණ තුල පෙර කළ දේ නොකර මෙන්න මේ අනාගත හේතුවක් ඉතුරු නොකර අවසන් කරන එකට අතහැරීම කියලා කියනවා. එතකොට මේක ප්‍රගුණ කරන්න ඕන කාරණයක්. ආහාර අතහැරලා හරියන්නේ නැහැ, ඇඳුම් අතහැරලා හරියන්නේ නැහැ, මව්පියන් පෝෂණය අතහැරලා හරියන්නේ නැහැ, තාත්තෙක් අම්මෙක් නම් දරුවන්ගේ වගකීම් අතහැරලා හරියන්නේ නැහැ. ඒ ආත්මාර්ථකාමී වැඩ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් වුණේ නැත්තේ රාජ සම්පත් තිබුණ නිසා සහ අපි දන්නේ නැති වුණාට සමහරට යසෝදරාවගෙත් අනුමැතිය ලැබිච්ච නිසා සත්‍ය ගවේෂණයට. ඒක වෙන පැත්තකට හරවලා අපිට කිව්වට. දරුවා දාලා ගියා, බිරිඳ දාලා ගියා, එහෙම කියලා ප්‍රවාදයක් හදලා තිබුණා. උන්වහන්සේගේ ජීවත් වුණ සමයේ වනාන්තරයේ සත්‍ය ගවේෂණ යුගයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේත් ඉතින්දකින් ගවේෂණය කළා. ඊට පස්සේ නිකලස් වෙන පුද්ගලයාට ආපහු ආයෙ ගෙදර යන්න වෙන කමක් නැහැ. නමුත් අපි කරන චිත්තගහපති කියලා. චිත්තගහමනේ අනාගාමී දක්වා ගෙදර හිඳන් අතාරපු කෙනෙක්. එහෙනම් මේ සෝවාන් සිත තමයි සකෘදාගාමී අනාගාමී අරහ දක්වා මේ අතහැරීමේ පාර තියෙන්නේ. අරමුණට එන දේ උපාදානයේ නොවි අතහැරීම. උපාදානයේ වි වුණොත් හේතු ඉතුරු වී අවසන් වෙනවා. එතකොට ඒක සංයෝජනයක්, සසර බන්ධනයක්. අරමුණට එන දේ උපාදාන නොවි අතහරින්න බණම තේරෙන්න ඕන. පංචස්කන්ධ නම් වූ ධර්මතාවය තුල අල්ලා ගන්න හැටිවත් පමාව තේරෙන්න වෙනවා. අනතුරු ඒ පුද්ගලයාට දැන් මේ පමා වෙන පාරේ හරියන්නේ නැහැ. දැන් එහෙනම් නොපමා වෙන්න වෙනවා. එතකොට එතනදී අල්ලා ගැනීමෙන් නැති වුණා වූ ලෝභය, දේශය, මෝහය වර්ධනය වෙනවා අල්ලා ගැනීම තුළ. දැන් අතහැරිනකොට දැන් ලෝභක්ඛය, දේශක්ඛය, මහක්ඛය, ඒ ලෝභ, දේශක්, මෝහය ශේවීමම අතහැරීමයි. දැන් එතකොට එහෙනම් අන්තිමට මොකද වෙනව ඇත්තේ? පව් හේතු නැහැ අතහැරලා. එහෙනම් පවෙන් පුනර්භවයක් නැහැ. පින් හේතු නැහැ අතහැරලා. එහෙනම් පිනෙන් පුනර්භවයක් නැහැ. ධාන හේතු නැහැ අතහැරලා. පුනර්භවයක් නැහැ. දැන් කියනවා එහෙනම් පුනර්භවයක් නැහැ කියන්නේ නැවත ඉපදීමක් නැහැ. නැවත උපදින්නෙම පුද්ගලයෙක් නෙමේ. පව් හේතුවේ පව් ඵලය, පින් හේතුවේ පින් ඵලය, ධාන හේතුවේ ධාන ඵලය. මේ තුනට කොටු වෙලා ඉඳගෙන බාහිරින් මොනවා තෑරියත් මේක තුලින් අල්ලා ගැනීම තියෙනවා. ඒ නිසා මේ පෞපින් ධාන තුනට තමයි සංඛාර කියන්නේ. ඒවායි අල්ලා ගැනීමට තමයි නිත්‍යසුඛාත්ම කියන්නේ. ඒවා අතහැරීමට තමයි ධර්මයේ අනිදුක්ඛ අනාත්ම කියලා පෙන්වන්නේ. අන්න එතකොට ලැබෙනවා තවත් විශිෂ්ට ගණේ සැනසෙල්ලක්. අර කම්පාවෙත් වෙන දැවිලි මොකක් නැති වුණාට ආපහු සංසිඳන ස්වභාවයක්, සංසුන් ස්වභාවයක්, කලබල නොවන ස්වභාවයක්, බාහිර ලෝකෙත් එක්කලා ගැටුම් නොවන ස්වභාවයක්, විඳවන්නේ නැති ස්වභාවයක්. වර්තමාන සමාජයට උනේ මොකද? විඳින්න ගිහින් අල්ලගෙන විඳවන්න වුණා. බුදුරජාණන් වහන්සේ විඳවන්න හේතුව අතහැරුවාම අවේදිත සුවේ නම් වූ විඳීමක් හම්බ වෙනවා. අවේදිත කියන්නේ විඳීමක් නැහැ කියන එක නෙමෙයි, විඳීම මම කොට ගන්නෙ නැහැ. එකෙන් ආඩම්බර වෙන්නේ, අහංකාර වෙන්නේ, උඩඟ වෙන්නේ නැහැ. නමුත් එහෙම නිරාමිෂ ප්‍රීතියක්, සංසුන් සෝයක්, අනිත් අයට නැති
කලබල නොවන ස්වභාවයක් ඊට පස්සේ මේ අතහැරීම තුළ ලැබෙනවා. ඒකට කියන්නේ පොඩි දෙයක් අතහරින්න ඕන ලොකු දෙයක් ගන්න කියලා. පොඩි දේ තමයි අරමුණේ පවතිනා වූ ආස්වාදය. ඒක සතරකට බැඳෙන මාරක්. ඒ නිසා ආස්වාදයේ ආදීන දැක්කම ආස්වාදයෙන් බැඳෙනකොට පොඩි දෙයක් අතහැරෙනවා අරමුණ සම්බන්ධිත. ලෝභ දේශ මොහ නමුත් ඊට වඩා ලොකු දෙයක් හම්බ වෙනවා. ඒක ත්‍රිපිටකයේ පවතින්නේම ලොකු දෙයක් ලබන්නට නම් පොඩි දෙයක් අතහරින්න. පොඩි දෙය කියන්නේ අරමුණේ ඇලෙන ලෝභ දේශ මොහ ස්වභාවය. ඒ නිසා හිතන්නට එපා සමාජයේ කෙනෙක් බාහිර වස්තු අතහැරලා ගියයි කියලා මේ අතහැරීම සිද්ධ වෙයි කියලා. ඒ පෘථග්ජන භාවය තුළ අපි හදලා තියෙන එකක්. මෙන්න මේක තේරුම් ගත්තාම මේවා සමග ඉඳිමින්ම මේ ඇල්ම අතහරින්න පුළුවන්. අන්න එහෙම දෙයක් එකෙන් පෙන්වන්නේ. ඒ නිසා අර සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ චරිතයෙන් පෙන්වන්නේ මඩේ පිපෙනවා, මඩවලක පියුමක් පිපෙනවා. නමුත් ආපහු මඩ කඳ නැහැ මලේ කියලා. ඒ වගේ මේ ඇලෙන්න ගැටෙන්න තියෙන ලෝකයේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා ඉහා සමග අනිත්‍යත් එක්කලා ඇලී වාසය කරනවා. එහෙනම් ජීවිතය තුළ ලබන්න පුළුවන් පුදුමාකාර සැනසීමක් තමයි බුදු සමයෙන් දී කරන්න උත්සාහ කරන්නේ. ඔබ හැම දෙනාත් ඒ නිසා අවුරුත් වෙන අතහැරීම වෙනුවට අරමුණ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අතහැරීමට අනිත්‍ය නම් වූ ධර්මයේ භාවිතා කරන හැටි ඉගෙන ගන්න.